දැන් සමහරු මෙහෙම කියනවනේ අපිට මේ පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර. නැද්ද එහෙම? එහෙම කියන අයත් ඉන්නවා. හැමෝටම නෙමෙයි සමහරුන්ට එහෙම එනවා. ඒ එන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සසරේ පින් දහම් කරන අයට අපි කරදර බාධා කරලා තියෙනවා නම් අපි කවදා හරි පින් කරන්න පටන් ගත්ත දවසට අපිට ඒවා කැරකෙන. බණ භාවනා කරන්න උත්සාහ කරන අයට අපි උසුළු විසුළු කරනවා. ඔය ගෙවල් වල එහෙමනේ නේ. සමහර ලාවට ඔය පවුලේ කාගෙන බීගෙන ඔය විහිළු තහළු කරගෙන නෑ දැයෝ එක රොත්තට ඉන්නකම් ගාණක් නෑ. ඔය අතරින් කවුරු හරි අපි හිතමු ඔන්න දැන් ගෙදර බණ පොත් කියවනවා. සීල ගන්න යනවා. භාවනා කරන්න පටන් ගන්නවා. බණ අහන්න පටන් ගන්නවා. එයාට අනිත් ඔක්කොම එකතු වෙලා විහිළු තහළු කරන්නේ නැද්ද? බින්න මෙයා දැන් උපාසකයා වෙලා. පොඩ්ඩ වරදිනකන් ඉන්න. මේ මුගේ හැටි මේ පේන්නේ නැද්ද? ඔන්න මහලක උපාසකයා කියලා දැන් අරවා පිටින් තියලා පුළුවන් තරම් මානසිකව පීඩා දෙනවා. විහිළු තහළු කරනවා. උඩින් දාවේ කියලා අහනවා. දැන් මෙයා රහත් වෙලා කියන. ওই වගේ විහිළු තහළු කර කර ධර්ම මාර්ගේ හැසිරෙන කෙනාට අපි හිරිහැර කරනවා. ඒවා කවදා හරි අපිට අපි ධර්ම මාර්ගේ හැසිරෙන්න ගිය දවසට අපිට එන්නේ කැරකිලා. ඔය අකුසල් කර කර සසරේ යන තාක්කල් කරදරයක් නැහැ. කොහොමත් අපායගාමී සංසාර ගමනක් තියෙන්නේ. බුදුහාඳුරු පෙන්වුවේ සංසාරේ යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ. මහගෙදරට ඇදෙනවා වගේ අපායට වැටි වැටි යන ගමනක්. එහෙම ගානක් නැහැ. අකුසල් කර කර ඔහේ ඉන්නවා. හැබැයි බණ අහන්න පටන් ගත්තද? පින්කම් කරන්න පටන් ගත්තද? සීල් රකින්න ඕනෑ කියලා හිතුවද? එතන ඉඳන් කරදර. අරවැය විපාක කැරකෙන්නේ එහෙමයි. සමහර අයට බලන්න බණ අහන්න බෑ. ඒ සමහර චරිත ඉන්නවා වෙන කිසි දෙයක් නෙමෙයි කර්ම විපාකෙන්නේ. බණ අහනකොට එක්ක ඔළුව රිදෙන්න ගන්නවා. භාවනා කරනකොට කන් හිර වෙන ඔළුව රිදෙනවා සමහරුන්ට. එක්ක බණ පටන් ගත්ත ගමන් නිින්ද යනවා. වෙන කිසි දෙයක් නිසා වෙන ඕන එකක් බල බල ඉන්න පුළුවන්. බණ අහන්න අමාරුයි. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කර්ම විපාකෙන් කැරකිලා එන්නේ. බණ පටන් අරගෙන යනකොට එහෙම නිින්ද ගිහලා මතක නැහැ. කොච්චර වමනාවෙන් ආසාවෙන් අහනවා. අද නම් නිදා ගන්න නැහැ කියලා. හැබැයි ඒත් බණ පටන් ගන්නකොට ඒත් නිින්ද යනවා. සමහරුන්ට කර්ම විපාක කියන්නේ මොකක් හරි. අපි හිතමු ඔන්න භාවනා වැඩසටහනක් තියෙනවා. එක්ක ලොකු පින්කමක් කියලා හිතමු ඔන්න අනුරාධපුරේ හරි ජයශ්‍රී මහා බෝධිය හරි වර්ණයිසය හරි ලොකු පින්කම. දැන් ආසාවෙන් ඉන්නවා. මම මේ පින්කමට යනවා. දැන් රැය ගමන ලෑස්ති වෙලා කට්ටිය එකතු කරගෙන වාහන කතා කරගෙන දැන් ගමන යන්න ඔක්කොම සූදානම් කරලා රෙදි හදාගෙන බොහොම ආසාවෙන් සිහිනයක් මවාගෙන ඉන්නවා. ගමන හෙට. අද රැයි ඉඳන් එක්ක බඩේලිය යනවා. මොකක් හරි කර්මයක්. මොකක් හරි එනවා. අර ගමන කඩාකප්පල් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එක්කොළුවේ කැක්කුමක්. බඩේ අමාරුවක්. එක්ක නෑදෑයෙකුට කරදරයක්. කොහේ හරි ඉන්න ඥාතියෙක් හරි හෙන හුරෙක් වගේ ගෙදරට පාත් වෙනවා. යන්න බැරි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගැටලු වලින් මොකෙන් හරි ධර්ම මාර්ගේ වඩන එක වැහිලා යනවා. කරදර එනවා එක දිගට. මතක තියාගන්න ඒ වෙන දෙයක් නෙමෙයි අපිම සසරේ වපුරපු දේවල්. ඒ නිසා වීරියෙන් කරගන්න ඕනේ දේවල් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා බුදුහාඳුරනේ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියේ යාළුවෝ දෙන්නේ. මේ දෙන්නා පුංචි කාලේ ඉඳන් යාළුවෝ. දෙන්නම එකට බණ අහන්න ගිහිල්ලා දෙන්නම කතා වුණා අපි දෙන්න පැවිදි වෙමු කියලා. දෙන්නම කාශ්‍යප බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. දැන් පැවිදි වෙලා දෙන්න එකම ආරාමේ ඉන්නවා. එක ළඟ කුටි දෙකක ඉන්නේ. උදේ පාන්දර නැගිටලා එකටම තමයි දෙන්න සක්මන් කරනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, එකට බණ පොත් කියවනවා. පින්ඩපාතේ වඩින්නෙත් එකම පාරේ. දැන් මේ දෙන්නා පුදුම යාළුවෝ දෙන්නේ. එහෙම ඉන්නකොට අනිත් අයත් කියනවා මේ දෙන්න නම් බිඳවන්න බෑ. මේ දෙන්නගේ පුදුම හිතවත්කමක්. පුදුම යාළුකමක් මේ දෙන්න නම් තරහ කරවන්න බෑ කියලා දැන් කට්ටියත් කියනවා. ඕක අහගෙන හිටියා අමනුස්සයෙක්. මේ අමනුස්සයා දේවතාවෙක්, උක්ෂ දේවතාවෙක්. හැබැයි සම්මාදිට්ඨික කෙනෙක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක්. මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා හිතුවා දෙන්න පරීක්ෂාවක් කරවන්න ඕනේ. දෙන්නව දැන් පොඩ්ඩක් බලන්න ඕනේ උපක්‍රමයක් යොදලා ඇත්තටම දෙන්න තරහ කරවන්න බැයිද? ඒ වගේ මතක තියාගන්න සමහර ಗುಣධර්ම එක එක්කෙනා ඒවා පරීක්ෂා කරන්න ගන්න.
මම නම් හොඳට මෛත්‍රී වඩනවා මට නම් තරහ යන්නේ නැහැ කියපු ගමන් අනිත් අය මොකද කරන්නේ තරහ අවුස්සවන්න බලනවා. එහෙම නැද්ද? පොඩ්ඩ අවුස්සලා බලනවා තරහ යනවද කියලා. ඔය ඇත්තටමද ඔය එයාට කේන්තියක් නැද්ද කියලා අනිත් අය තරහ යන්නේ දේවල් කරනවා. ඒ වගේ මේ ඒ සමාජයේ ලක්ෂණය. අමනුෂ්‍ය අතරත් මේ අමනුෂ්‍යයා හිතුවා දෙන්නා පරීක්ෂා කරන්න ඕන කියලා. දැන් පෝය කරන දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා කැලයක් මැදින් යන්න ඕනේ ඈත ආරාමික පෝය සීමාවක් තියෙනවා පෝය කරන්න. දෙන්න එකට යනකොට මහා කැලේ මැද්දේදී එක ස්වාමීන් වහන්සේ නමකට බඩේ අමාරුවක් ආවා. වැසිකිළියකට යන්න ඕනේ. අනිත් යාළුවට කිව්වා මේ ආයුෂ්මතුනේ මගේ බඩ ටිකක් රිදෙනවා මං කැලේට ගිහිල්ලා එන්නම් කිව්වා. හොඳයි ගිහින් එන්නකෝ කියලා අර ස්වාමීන් වහන්සේ ඉතින් වාඩි වෙලා හිටියා. උන්වහන්සේ එතන ගලක වැඩ හිටියා. කැලේට ගිහිල්ලා එනකන් දැන් කැලේ වැසිකිලි නැහනේ. හොයාගෙන වතුර හොයාගෙන ඔය කටයුතු කරගෙන ඉනකොට දැන් ගී බැලුවා වෙලාව යනවා එන පාටක් නැහැ මෙච්චර වෙලා මොකද කියලා බැලුවා. ඔය අතරේ අර දේවතාවා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න අර කැලේට ගිය කෙනා ගිය පැත්තේ කාන්තාවක් විදිහට වෙස් මවාගෙන ඡායාවක් වගේ එහාට මෙහාට කැලේ යනවා පේන සැලැස්සුවා. සැක හිතන විදිහේ ඉරියව් වලින්. දැන් මේ හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ කැලේට ගිහිල්ලා ඕක තමයි පරක්කුනේ කියලා. අර ස්වාමීන් වහන්සේ වැසිකිලි ගිහිල්ලා කටයුතු කරගෙන ආවා. ආපු ගමන් කිව්වා දුස්සීලය අද ඉඳන් ඔබේ මගේ ඇසුරක් නැහැ කි. අනේ අර හාමුදුරුවෝ ඇහුවා ඇයි මට එහෙම කියන්නේ මොකද්ද මගෙන් නෑ කතාවක් නැහැ කිව්වා. අද ඉඳන් ඇසුරක් නැහැ කිව්වා. දැන් උන්වහන්සේගේ පාඩුවේ ආකමන්නේ නැහැ කියලා ගියා. පෝය සීමාවට ගිහිල්ලා දැන් පෝය කරන වෙලාව. පෝය සීමාවේදී සංඝයා පෝය කරන්න කලින් ඉස්සල්ලා භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසනවා. එහෙම විමසනකොට අර හාමුදුරුවෝ ඒ වෙලාවේ ඉක්මනට නැගිටලා කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන් මෙතන ඉන්නවා දුස්සීලේ. පෝය සීමාවෙන් එළියට දාන්න කිව්වා. සංඝයාට අයිති නැති උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී ඉන්න බැරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා සිවුරක් දාගෙන. මෙන්න මෙයාව එළියට දාන්න කිව්වා. එහෙම කියනකොට අර දේවතාවත් තැතිගත් අහෝ මං කරපු අපරාධේ. මං මිත්‍රත්වයේ පරීක්ෂා කරන්න උපක්‍රම යොදන්න ගිහිල්ලා මං කරගත් අකුසලයේ කියලා තැතිගත්තා. මතක තියාගන්න මේ දේවතාවත් සසරේ පෙරම් පුරාගෙන ඉන්න කෙනෙක් ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න. හැබැයි එන්නේ කෙලෙස් සහිතව යන ගමනේ වරදින්න පුළුවන් ඒකයි භයානකම. මේ දේවතාවා පෝය සීමාවේ සංඝයා ඉදිරියේ පෙනී හිටියා කියන. බය වෙච්ච පාර 이르දියෙන් තමන්ගේ දිව්‍ය ස්වරූපේ මවාගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මට සමා වෙන්න මමයි ওই දේ කරේ. මේ දෙන්නගේ මිත්‍රත්වයේ පරීක්ෂා කරන්නයි මං ඒ දේ කරේ. මට සමා වෙන්න කියලා දේවතාව පෙනී හිටියා. සංඝයා පිළිගත්තා අර භික්ෂුවට සමාව ලැබුණා. හැබැයි මතක තියාගන්න වචනයක් වැරදුනාට පස්සේ ආය අදින්න පුළුවන්. අර හාමුදුරන්ට හිතුණා පුංචි කාලේ ඉඳන් එකට ඉඳලා එකට පැවිදි වෙලා එකට ಗುಣධර්ම වඩලා එකට පින්දපාති ගියා එකට බණ භාවනා කරා මෙච්චර ඉඳලත් මාව සැක කරානේ කියලා හිතුණා. එදා පෝය කරලා දෙන්න දෙපැත්තට බෙදිලා ගියා. ආරාම දෙහික පළාත් දෙහික වෙන වෙනම ಗುಣධර්ම වඩලා උන්වහන්සේලා ධර්මාවබෝධය ලැබුවා. අර මිත්‍රත්වය එතනින් එහාට තිබ්බේ නැහැ. මේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු දෙයක්. මේ රැස් කරගත් අකුසලයෙන් අර දේවතාවා කෙලින්ම වැටුනේ අපායට. අපායේ දුක් විඳලා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඇවිල්ලා ධනවත්ම සිටු පවුලක සිටු කුමාරයෙක් වෙලා ඉපදුණා. දැන් ඔන්න බලන්න කර්ම විපාකේ නැහැටි. ගිහි ජීවිතේ ලස්සන සිටු කුමාරයෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණා. ඒත් ප්‍රශ්නයක් නැහැ. බොහොම හොඳට ජීවත් වෙනවා. කොහොම ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු පහළ වෙලා උන්වහන්සේ දහම් දේශනකොට බණක් අහන්න ලැබුණා. බණ අහලා හිතුවා මේ සසර භයානකයි. බිරිඳත් අවසර දුන්නා. දෙමව්පියෝ ඥාතීන්ගෙනුත් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණේ. පැවිදි වෙන්නත් කරදරයක් නෑ. හැමෝගෙම අවසර ලැබුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිවුර ඇඟට දාගත්ත දවසේ ඉඳන් උන්වහන්සේගේ පස්සෙන් ගෑණියෙක් පස්සෙන් එනා වගේ ඡායාවක් පේනවා. අර කර්ම විපාකේ විපාක දෙන්නේ එහෙමයි. කුටියක හිටියොත් මිනිස්සු බැනලා නිඳා කරලා කුටියෙන් ගහලා පන්නනවා.
පින්ඩ පාත යනකොට පේනවා ගෑණි කැඟේ ඇලි ඇලි පස්සෙන් එනවා වගේ පේනවා මිනිස්සු. මිනිස්සු පාරවල් වල බනිනවා දාන්නේ දෙන්නේ නැහැ. හැම තැනම කරදර. කාන්තාවක්ම පැටලෙනවා. මොකක් හරි යන තැන කාන්තාවක් පැටලිලා බැනුම් අහනවා නින්දා විදිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම බොහොම සිල්වත් කෙනෙක්. මම සියලු සැප සම්පත් අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් මට අභූත චෝදනා ගොඩාක් එනවා. කාන්තාවන් සම්බන්ධ හරියට මිනිස්සු මට නින්දා පහස කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබට වෙන ගැලවීමක් නැහැ කිව්වා. පෙර සසරේ ඔබ කරපු කර්මයක විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ. ඔබට එකම දෙයයි තියෙන්නේ. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කිව්වා. එතකොටයි කිය ඕක නැති වෙන්නේ. රහත් වෙනකල් මේක ඔබේ පස්සෙන් තියෙනවා කිව්වා. මේ ස්වාමීන් වහන්සේ පුදුම වීරියෙන් බොහෝ වනාන්තරවල හිටි මිනිස්සු අතර ගැවසුන්නේ. මිනිස්සු බනිනවා නින්දා කරන මිනිස්සුත් පව් පුරව ගන්න. කැලේ හිටියේ බණ භාවනා කරලා පුදුම වීරියක් වඩලා උන්වහන්සේ රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා අර ඡායාවක් වගේ පේන ගතිය මිනිස්සුන්ට නැති වෙලා ගියේ. එතකොට පේනවා තමන් සසරේ පැවිදි වෙච්ච ಗುಣධර්ම වඩන කෙනෙකුට කරපු දේ තමන් පැවිදි වෙච්ච දවසේ තමන්ට විපාක දෙන්න ගත්තේ. ඒ වගේ සසරේ අපි වපුරපු දේවල් අපිට අස්වැන්න කැරකෙන්නේ ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න බොහෝ වෙලාවට මේ සිල් රකින්න අයට විහිළු තහළු කරන්න යන්න එපා. බණ භාවනා කරන අයට ඒවට උසුළු විසුළු කරන්න යන්න එපා. ගුණධර්ම වඩන අයට ධර්ම මාර්ගේ හැසිරෙන අයට ඒ අය විහිළුවට ගන්න යන්න එපා. ඒවා විපාක ගොඩක් භයානකයි. ඒ නිසා එක්ක Tamanට උදව්වක් කරන්න බැයි නම් Tamanට ඒක පාඩුවේ න්‍යා කරගන්න දෙය ගෙනියයි කියලා. ඒ නිසා මේ යන සංසාර ගමන බොහොම භයානක ගමන. හැම වෙලෙම Taman ගැන හිතන්න. Taman ගැන බලන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මරණ සතිය වඩන්න. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන භාවනා අතර මරණ සතිය තරම් දෙයක් නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියෝ. ඒ කියන්නේ හැම වෙලෙම අපි හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා මේ ක්‍රමයට ජීවත් වෙලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද කියලා Taman තුලින් මරණය ගැන හිතන්න කියන. පඨම මරණ සති, ဒုတိ ය මරණ සති කියලා දේශන කීපයක් තියෙනවා. ඔය අංගුත්තර නිකායේ දේශන දෙකක් තියෙනවා මරණ සතිය ගැන එක ළඟ. ඒකේ බුදුහාඳුරු පෙන්නනවා කටට ගත්ත බත් ටික ගිල ගන්න පෙර බත් පිට හිර වෙලා මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටලා මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික හෙලා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඔය වගේ දවසේ Tamanට තියෙන අනතුරු එකින් එක හිත හිතා මරණ සතිය වඩලා හිතන්න කියනවා දැන් මම මැරුණොත් කොහේ යයිද? අද දවසේ මට කොච්චරනම් අනතුරු තියෙනවද? පාරේ යනකොට ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ බේරි මේ මරණයෙන් බේරි අන්තං අවුරුදු කීපයක් ජීවත් වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි අපිට දැනුම් නැති වුණාට. කොච්චර මිනිස්සු හදිසි අනතුරු විපාත ඇක්සිඩන්ට් කොහේ අහක යන කුණු ගොඩවල් කර්මයෙන් කැරකිලා යන්නේ. අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා එක්ක ගුටි කාලා මැරෙන්නේ. එක්ක පාරේ යනකොට හතුරෙකුට කියලා තමයිලා රැකලා ඉඳලා ගහලා තින්න වෙන මිනිහෙකුට. අහක යන මිනිස්සෙක් මැරුම් කන්නේ. ඔය වගේ කර්ම විපාක කැරකෙන්නේ මහා පුදුම විදිහට කැරකිලා එන්නේ. ඒ නිසා හැම වෙලෙම හිතන්න සසරේ අපි කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ නැහැ අද මෙහෙම හිටියට අපි දන්නේ නැහැ පෙර කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එයිද? මතක තියාගන්න අසංඛේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු මුගලන් මහරහතන් වහන්සේ 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්නේ ඇටකට කුඩු වෙලා පිරිනිවන් පාන. 500ක් වට කරගෙන ගැහුවා කිව්වම් පොළු වලින් ආයුධ වලින් ආයි. එතකොට සසරේ කරපු කර්ම විපාක අපිට ඔක්කොම අරගෙන ගැලවෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. දැන් අපි හිතනවා අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ අම්මා, අපේ තාත්තා, අපේ පවුලේ අය අනේ මේ ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවට අපිට ඔක්කොම ගලවන්න බෑ. ඒ අය සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන ඒ අය යන ගමනක් තියෙන. දැන් බුදුහාමුදුරන්ගේ පැත්තෙන් හිතන්නකෝ. යසෝදරාවගේ තාත්තා තමයි සුප්‍රබුද්ධ රජුරු. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි. යසෝදරාගේ සහෝදරයා තමයි දේවදත්ත.
අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන සෙල්ලම් කර කර විනෝද වෙවි ඉන්නේ නැතිනේ පොඩි කාලේ මාලිගාව එකටනේ. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාතීන් අතර ගත්තත් කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම නෑදෑයෝ අතරින් කීප දෙනෙක් අපායේ. හැමෝම ගලවන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි 60000ක් ශාක්‍ය වංශිකයෝ මැරුම් කෑවේ. විඩෝඩබ රජුරෝ කපලා කොටලා මරලා දැම්ම 60000ක් ශාක්‍ය සමූල ඝාතනයක් කරා. දෙපාරක් බුදුහාමුදුරෝ බේරගත්ත. තුන්වෙනි පාර බැලුවා මේ කර්ම විපාකය. සසරේ කරපු කර්මයක් ඥාතීන්ට කැරකේ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි කරගත්ත කර්ම මොනවා අපේ පස්සෙන් එනවද අපි දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් වළකින් සබ්බ පාපස්සකරන කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න සචිත්ත පරියෝදපණන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන මේක තමයි බුදුරු පහළ වෙලා පෙන්ලා දෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම වඩාගෙන ධර්මයේම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.